ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි. ආදර සහෝදර සහෝදරියනි, ආදර දුවේ පුතේ, අද දවසෙත් යාඥාවේ ප්‍රායෝගික ප්‍රතිකඩයන් ගැන මෙනෙහි කරන්නට, භාවනා කරන්නට ඔබට ආරාධනා කරනවා. වෙනදා මෙන්ම අපි මූලාශ්‍රය කරගන්නේ කතෝලික සභාවේ ධර්මෝපදේශය නැමැති විශ්ව ග්‍රන්ථයයි. එහි 2604 වන වගන්තියයි අපි මෙනෙහි කරන්නේ. පාදක කරගන්නේ විශේෂයෙන්ම ශුද්ධ බයිබලයේ ජෝහන්තුමාගේ සුවිශේෂයේ 17 වන පරිච්ඡේදයේ උත්තම පූජක යාඥාව. මේ උත්තම පූජක යාඥාවේ පළමුවන කොටස ගැන අපි පසුගිය වැඩසටහනේ භාවනා කරා. ඒ පළමුවන කොටස වෙන්නේ භාවනාවයි. අපි ගැන බොහොම ප්‍රායෝගිකව කතා කළා. කතෝලික කිතුණු යාඥාව භාවනාවකි. ඒ ඔබම අත්දකින්නවද නැද්ද කියන එක වෙනම කතන්දරයක්. නමුත් ඇත්තට කිතුණුවාට යාඥාව භාවනාවක්. ඒ නිසා භාවනා කරන්න කියලා තවත් ක්‍රමවේද යෝග විවිධ දේවල් හොයාගෙන යන්න අවශ්‍ය නැහැ. නිවැරදි ඉරියව්ව තුළ, නිවැරදි වචන උච්චාරණය තුළ, නිවැරදි යාඥාව තුළ, ඒ යාඥා ස්ථානය තුළ යාඥාව ඔබට මට භාවනාව. අද දවසේ අපි කතා කරන්නේ මේ උත්තම පූජක යාඥාවේ දෙවෙනි කොටස. මම ඔබට ආරාධනා කරනවා අද හැකිනම් ශුද්ධ බයිබලය ළඟ තියාගෙන ජෝහන්තුමාගේ සුවිශේෂී 17 වන පරිච්ඡේදයට සම්බන්ධ වෙමින් මේ වැඩසටහන තුල අපි ඉදිරියට යමු. ඒ දෙවෙනි කොටසේදී සඳහන් කරනවා පියාණන් වහන්සේට අප කරන යාඥාව වඩාත් වැඩි දියුණු කර දක්වමින් යාඥාව පිළිබඳව අපට උගන්වන සේක. පළවෙනි කොටසේදී ක්‍රිස්තුන් වහන්සේගේ මේ උත්තම පූජක යාඥාව භාවනාවක්. ක්‍රිස්තුන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව දෙවියන් වහන්සේ ඉදිරියේ කරන භාවනාවක්. අපිට දෙනවා ලස්සන ආදර්ශයක්. යාඥාව යනු භාවනාවකි. දෙවෙනි කොටසේදී උත්තම පූජක යාඥාවේ ස්වාමින් වහන්සේ අපිට උගන්වීමක්, ටීචිං, ඉගැන්වීමක් කරනවා කොහොමද තාත්තට දෙවියන් වහන්සේට යාඥා කරන්නේ කියලා. ඒතර ක්‍රිස්තුන් වහන්සේ අපිට මේ උගන්වීම, යාඥාව පිළිබඳ ඉගැන්වීම ගොඩාක් තැන්වල සඳහන් වෙනවා. ඔබ පියාණන් අමතන කල මෙසේ කියන්න, ඔබ පියාණන් අමතද්දී මේ ආකාරයෙන් කතා කරන්න, මේ වචන කියන්න උන්වහන්සේ ගොඩාක් තැන්වල උගන්වනවා. උත්තම පූජක යාඥාවේ දෙවෙනි කොටසත් ඇවිල්ලා ඉගැන්වීමක්, how to pray, කොහොමද තාත්තට කතා කරන්නේ. සමහර ලාවට අපි සම්මුඛ පරීක්ෂණයකට එහෙම යනකොට කතා කරන්න නැත්තම් මේ ඉන්ටර්විව් එකට මුහුණ දෙන්න අපි තනියම සූදානම් වෙනවා. සමහරට ගිහිල්ලා මීට පෙර ඉන්ටර්විව් කෙනෙක්ගෙන් අහනවා කොහොමද දැන් මම උත්තර දෙන්නේ. එහෙම උගන්වන සමහර අයත් ඉන්නවනේ. වාඩි වෙන්නේ කොහොමද ගිහිල්ලා, කොහොමද Tamanගේ ආචාරය නේ, good morning හරි good evening හරි ආචාර කරන්නේ කොහොමද, තමන්ව ප්‍රසන්ට් කරන්නේ කොහොමද, තමන්ව ඉදිරිපත් කරන්නේ කොහොමද, කොයි ආකාරයෙන්ද. මොකද මේවා අපි සමහර වෙලාවට උගන්වනවා, ඉගෙන ගන්නවා. ඒත් මේ විදිහට ඉගැන්වීමක් කරන්නේ, තරහ විදිහකට ඉගැන්වීමක්, කොහොමද තාත්තට කතා කරන්නේ, කොයි විදිහටද කතා කරන්නේ කියන එක. ඒතර මේ ඉගැන්වීම සමහර වෙලාවට අපිට අවශ්‍ය වෙනවා වෙනත් අයගෙන්. සමහරට අපිම හොයාගන්නවා අපේ ක්‍රමයක් නේ. ක්‍රිස්තුන් වහන්සේ තමන් වහන්සේගේම ක්‍රමයක් හොයාගත්තා. දැන් අපිට සුද්ධ සභාව පෙන්වනවා දේව වචනේ කියවීමේ විවිධ ක්‍රම. ඒක ලෙක්ෂියෝ ඩිවිනා කියලා කියයි. එහෙම නැත්නම් කියයි ආසිපා ක්‍රමය කියලා කියයි. මිර මෙතඩ් නැත්නම් දර්පණ ක්‍රමය කියලා කියයි. විවිධ වූ ක්‍රම, දේව වචනේ මෙනෙහි කරන්න විවිධ වූ ක්‍රම තියෙනවා. යාඥා කරන, භාවනා කරන විවිධ ක්‍රම තියෙනවා. ගොඩක් මෙතඩ්ස්, යාඥාවේ විධි ක්‍රම, භාවනාවේ විධි ක්‍රම, ශුද්ධ බයිබලයේ ගැඹුරින් මෙනෙහි කරලා තේරුම් ගැනීමේ විවිධ ක්‍රම කුඩා කිතුණු සංඝ තුල වෙන්න පුළුවන්. මේ වසරේ අපි ශ්‍රී ලංකාව තුල කතෝලික රාජගුරු මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කළ මේ කුඩා කිතුණු සංඝ වසරේ ඔබට ගොඩක් අත්දැකීම් ලැබෙයි, ගොඩක් අවස්ථාව ලැබෙනවා. කුඩා කිතුණු සංඝ තුල, small Christian communities, කුඩා කිතුණු සංඝ තුල මේ දේව වචනේ මෙනෙහි කරන්න,
පවුල් කීපයක් එකතු වෙලා දේව වචනේ මත ජීවිතේ ගොඩනගා ගන්න. නවෝදයක් සභා නවෝදය කරා නැත්නම් අපි කියනවා සහභාගීශීලී සභාවක් participatory church active participation. එම නැතුව මේ බොහොම ගිහිල්ලා හැම දෙයක්ම ෆාදර් කියන්න ෆාදර් දෙන්න ෆාදර් කරන්න සිස්ටර් කරන්න කියලා බොහොම පැසිව් පාටිසිපේෂන් නේ. සියලු දේ මා ලබා ගන්න යන පුංචි දරුවෙක් වගේ නෙමෙයි ඇක්ටිව් පාටිසිපේෂන්. මමත් සහභාගීශීලීව සහභාගී වෙන සභාවක් නැත්නම් සහභාගීශීලීත්වයේ දිව්‍ය පූජාවක් සක්‍රමේන්තුගත ජීවිතයක් ගැන වැඩිපුර කතා කරන වසරක ආරම්භයේ අපි ඉන්නේ. ජනවාරි 16 2021 ප්‍රකාශයට පත් කරා ශ්‍රී ලංකාව තුළ රාජගුරු මණ්ඩලය විසින් කුඩා කිතුණු සංඝ පිළිබඳව මෙනෙහි කරන භාවනා කරන ක්‍රියාත්මක වෙන වසර හැටියට. ඒ වගේම සුදුතුම් පියාණන් ප්‍රකාශයට පත් කරා 2020 දෙසැම්බර් 8 සිට 2021 දෙසැම්බර් 8 දක්වා සුදු ජුසේතුමාගේ වසර Year of St. Joseph ලංකාව තුළ Year of Small Christian Communities. එතන මේ ජුසේතුමාගේ වසර වේවා කිතුණු සංඝ වසර වේවා පදනම වෙන්නේ දේව වචනයයි. දේව වචනයට සවන් දුන්නු ජුසේතුමා එසේ කිව්ව ජුසේතුමා දේව වචනේ සුද්ධ බයිබලයේ පදනම් කරගෙන කතෝලික අපගේ කිතුණු අපගේ ජීවිතයේ සභා නවෝදයක් කරා යන සභාව තුළ අලුත් ජීවිත අත්දැකීමකට a new way of being church සභා නවෝදයක් කරා සහභාගීශීලීත්වයේ සභාවක් කරා යද්දී මේ යාඥාව භාවනාව දේව වචනය සක්‍රමේන්තු තුල ඇක්ටිව් පාටිසිපේෂන් ක්‍රියාශීලී සහභාගීත්වය නිද්‍රාවෙන් නිදිමතෙන් ඉන්න ගිහියා නොව ශක්තිමත් වුණු ක්‍රියාකාරී ගිහි ජීවිතයේ අම්මෙක් තාත්තෙක් විවාහ ජීවිතය තුළ තරුණ දුවෙක් පුතෙක් තමන්ගේ අධ්‍යාපනය තුළ ළමා ජීවිතය ගත කරන දරුවෙක් වැඩිහිටියෙක් බැන්දබුවක් මේ හැම කෙනෙකුටම කියනවා ස්වාමින් වහන්සේ තුළ ප්‍රාණවත් වෙන්න be an active member in the church සුද්ධෝ සභාව තුළ ක්‍රියාකාරී සමාජිකයෙක් වෙන්න. සුද්ධෝ ජුසේ මුනිඳුන්ගේ මැදහත්කම තුළ යාඥා පිහිට තුළ ශ්‍රී ලංකා කතෝලික සභාව යනවා ලස්සන ගමනක්. කොළඹ අගරදුගුරු පදවිය සහ සියලුම පදවි එකතුව මේ කිතුණු සංඝ පිළිබඳව ගැඹුරින් මෙනෙහි කරමින්. තර මේ හැම දෙයක් තුළම ස්වාමින් වහන්සේ කැඳවනවා ඉගෙන ගන්න, යාඥා කරන්න, යාඥාව භාවනාවක් කරන්න, යාඥා කරන්න එකතු වෙන්න. අපි සමහරට බොහෝ දේවල් වලට එකතු වෙනවා. උපන් දින සමරන්න එකතු වෙනවා. අසල්වාසීන්, මීසම් වාසීන්, ගීතිකා කණ්ඩායමේ අය, දහම් ගුරුවරු ගේක හරි මීසම් ශාලාවේ හරි උපන් දින සමරනවා. ෆාදර් එන්නකෝ අපේ කෙනෙක්ගේ බර්ත්ඩේ කේක් එකක් කපන්න. බර්ත්ඩේ කේක් එක කපලා කනවා නම් කම නැහැ. සමහර අය දැන් කේක් එක කපලා මූණේ ගන්නවනේ. මේක තවත් සම්ප්‍රදායක් වෙලා. දන්නේ නැහැ කෑම වල අගය. එහෙම නැත්තම් කේක් එක අගය. කේක් එකක් කන්න බැරි මිනිස්සු ඉන්න රටක. බිත්තරයක්, පාම්පිරි ටිකක්, මාජරින් ටිකක් ගන්න බැරුව දුක් විඳින මිනිස්සු ඉන්න රටක සමහර තරුණ දූල පුතාලා ස්ටයිල් එක කියලා සමාජ මාධ්‍ය ඔස්සේ සමහර නළුවෝ නිලියෝ ක්‍රීඩකයෝ පෙන්නන කේක් එක අරන් මූණේ ගහන රෑ 12ට ගිහලා කේක් එක ඔළුවෙන් ආවන සම්ප්‍රදායන් වලට යද්දී විවිධ දේවල් තුල එකතු වෙන්න බලද්දී උපන් දිනේ කියලා එකතු වෙනවා මල ගෙදර කියලා එකතු වෙනවා මගුල් ගෙදර කියලා එකතු වෙනවා ක්‍රිකට් මැච් එක කියලා එකතු වෙනවා මොනවටද එකතු නොවෙන්නේ හැම දෙයකටම අපි එකතු වෙනවා හොඳයි නරකම නැහැ සමරන හැටි ප්‍රශ්නේ සමහර විට නත්තල සමරනවා පාස්කුව සමරනවා අලුත් අවුරුදු සමරනවා වෙසක් උත්සවය සමරනවා සිංහල හා හින්දු අලුත් අවුරුදු සමරනවා හරි වැදගත් හැම දෙයකටම අපි එකතු වෙනවා හැබැයි යාඥාවට එකතු වෙනවද මේ එකතු වෙද්දී විවිධ දේවල් කේන්ද්‍ර කරගන්නවා සමහර එකතු වීම කෑම කේන්ද්‍ර කරගෙන කොත්තු පාටි කියනවා රයිස් පාටි කියනවා සමහර දේවල් තියෙනවා නේ සමහර ඒවාට එකතු වෙන්නේ විවිධ මත්පැන් වර්ග විවිධ දේවල් මත්ද්‍රව්‍ය සමාජ මාධ්‍ය ඔස්සේ හෝ විවිධ විදියට එකතු වෙනවා සමහර විට තරුණ සමිතිය වේවා ගවලෙන හදන්න ගියත් නත්තල් ගහ හදන්න ගියත් තොරණ හදන්න ගියත් තොරණ පිටිපස්සේ තවත් එකක් තියෙනවා
බෝතලේ වටා එකතු වෙනවා. සමහර එකතු වෙන්නේ මල ගෙවල් හොයාගෙන යනවා. මංගල්‍ය සහ අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු වගේ මලගයක් කොහෙද වෙන්නේ? සමහරවිට මිනිහ ළඟට ගිහලා යාඥාවකත් කරන්නේ නැහැ. නමුත් නයිට ගහන්න කියලා කියනවා. රෑ නිදි මරන්න වෙනම කණ්ඩායමක් ඉන්නවා. කැරම් බෝඩ් එකක් වටා හෝ කාඩ් අතක් වටා හෝ නැවත බෝතලයක් වටා එකතු වෙනවා. ඒතකොට අපි කේන්ද්‍රය වෙනවා කෑම බීම චිත්‍රපට බලන්න එකතු වෙනවා. ඉන්නවා පාඩම් කරන්න එකතු වෙනවා. නරකම නැහැ. හැබැයි ශුද්ධ බයිබලයේ කේන්ද්‍ර කරගෙන දේව වචනයේ කේන්ද්‍ර කරගෙන ක්‍රිස්තුන් වහන්සේ කේන්ද්‍ර කරගෙන අපි එකතු වෙන්නේ කොච්චර අඩුවෙන්ද? ඒ නිසා මේ වසරේ කියනවා Christ centric community. ක්‍රිස්තු කේන්ද්‍රීය සභාවක් කරා යමු. දේව වචනය කේන්ද්‍ර වුණු සභාවක් කරා යමු. සක්‍රමේන්තු දිව්‍ය පූජාව යාඥාව භාවනාව කේන්ද්‍ර වූ සංඝයක් කරා යමු. කෑම බීම චිත්‍රපට එල්ලේ තරඟ ක්‍රිකට් තරඟ නත්තල් ගහ ගවලෙන තෑගි විදාදී උත්සම මේ ඔක්කොම තියෙනවා. නමුත් එතකොට කේන්ද්‍රය වුණේ ක්‍රිස්තුන් වහන්සේ නෙමෙයි. තමයි ක්‍රිස්තුන් වහන්සේගේ ඉගැන්වීමට පරස්පර දෙයක් කෑමක් හෝ බීමක් හෝ වැඩසටහනක් තමයි කේන්ද්‍ර වුණේ. නමුත් කියනවා මේ වසරේ එන්න නැවත අපි යමු roots. We shall go back to the roots. කතෝලික සභාවේ ක්‍රිස්තුන් වහන්සේගේ මේ පිහිට වූ කතෝලික කිතුණු සභාවේ මුල්වලට යමු. ක්‍රියාපොතට යමු. මේ ක්‍රියාපොතේ මුල් සංඝය. මේක තමයි මූලික කිතුණු සංඝය. basic Christian community. ඒ කුඩා කිතුණු සංඝයක් small Christian community. මෙහිදී දේව වචනේ බෙදා ගනිමු. පෙර කිව් පරිදි මේ අසිපා ක්‍රමයේ වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මිර මෙතඩ් එක දර්පණ ක්‍රමයේ වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ලෙක්ෂියෝ ඩිවිනා වෙන්නට පුළුවන්. ක්‍රමය කුමක් වුවත් දේව වචනය තුල මාංශගත වීම. සක්‍රමේන්තු ජීවිතේ. ඔබ මා බෞතිස්මය තුන ලැබපු ඒ සක්‍රමේන්තු කැඳවීම බැප්ටිසමල් කෝල් ප්‍රසාද ස්නාපනීය කැඳවීම ජීවත් කරව නාමික කතෝලිකයෙක් නමට කිතුණුවෙක් නොවි. අන්නේ සඳහා ස්වාමීන් වහන්සේ කියනවා යාඥාවට මුල් තැන දෙන්න. භාවනාවට මුල් තැන දෙන්න. දේව වචනයට මුල් තැන දෙන්න. දිව්‍ය පූජාව පාපොච්චාරණය තුළ සක්‍රමේන්තු වලට මුල් තැන දෙන්න. ලබන්නම් වාලේ ලබන්න එපා. කියන්නම් වාලේ යාඥා කියන්න එපා. ස්වාමීන් වහන්සේ කියනවා ගැඹුරින් හිතන්න. පහුගිය කාලේ දිව්‍ය පූජාවන් නොපැවැත්ෙද්දී බොහෝ දෙනෙක් අහනවා ෆාදර් පූජාව නැද්ද? සමහර වෙලාවට හදවත ඇතුලෙන් අපිට දැනෙනවා නමුත් ප්‍රසිද්ධියේ කියන්න හිතෙන්නේ නැහැ. පූජාව තියෙන කාලේ පල්ලි පලාතේ ආපු නැති අය තමයි පූජාව නැද්ද කියලා වැඩිපුරම අහන්නේ. වැඩිපුරම ඇහුවේ සමහර විට. දිව්‍ය පූජාව කෙරෙහි ගැඹුරු භක්තියක් තියෙන අයත් බොහොම ආදරෙන් ඇහුවා ෆාදර් කවදද පූජාව තියන්නේ කවදද පල්ලි අරින්නේ? නමුත් ජීවිතේට පූජාව තියෙද්දිත් ඉරිදා කඩේට වෙලා හිටපු බිස්නස් එක කරපු ටියුෂන් ගිය රස්සාවට ගිය මුකුත්ම නැතුව ගෙදර ඉඳන් හින්දි ෆිල්ම් බල හිටපු මාසිකුරාදාත් පූජාවට එන්නේ නැති නත්තල් දවසෙත් පූජාවට එන්නේ නැති අලුත් අවුරුද්දේ හෝටලේ ගිහලා ඩාන්ස් කරන බොහෝ දෙනෙක් පූජාවේ අගේ දැනිලා ඇහුවා පූජාව නැන්ද අපිට සප්‍රසාද ලබන්න බැරිද? ස්වාමින් වහන්සේ ඔබට මට කතා කරනවා කාලයේ සලකුණු තුලින්. නිසා යාඥාව භාවනාව ස්වාමින් වහන්සේ අද අපට ආරාධනා කරනවා. ගැඹුරින් ආරාධනා කරනවා මේ නව වසර තුල යාඥාවට භාවනාවට එකතු වෙන්න. නිසා මේ යාඥාව පිළිබඳව භාවනාව පිළිබඳව දේව වචනය පිළිබඳව අපිට ඉගෙන ගන්න තියෙනවා. ඉගෙනගත්ත දේ ක්‍රියාත්මක කරන්න තියෙනවා. ඒක පූජක වේවා, පැවිදි වේවා, ගිහි වේවා, දහම් ගුරුවරුන් වේවා, මරියම් හමුදාව දිව්‍ය හෘදයේ වින්සින්දි පවුලා සමිතියේ සමාජිකයන් වේවා, තරුණ සමිතියේ YCS එකේ ධර්මදූත ළමා සමාජයේ ගීතිකා කණ්ඩායමේ දරුවෝ වේවා. ස්වාමින් වහන්සේ කියනවා ක්‍රිස්තු කේන්ද්‍රීය වෙන්න. දේව වචනේ ශුද්ධ බයිබලයේ කේන්ද්‍ර කරගන්න. තමන්ගේ සක්‍රමින්තු ජීවිතය නිසලෙස ගත කරන්න. ප්‍රසාද ස්නාපන කැඳවීමට අවනත වෙන්න. මේ සඳහායි ස්වාමින් වහන්සේගේ කැඳවීම. ඒ නිසාම 2605 වගන්තියේ මෙන්න මෙහෙම සඳහන් කරනවා. අබ්බා පියාණෙනි මා කැමති ලෙස නොව
ඔබ වහන්සේ කැමති ලෙස සිදු වේවායි කුරුසිය මත ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ තමයි ක්‍රිස්තුන් වහන්සේගේ යාඥාවේ යාඥා ජීවිතයේ මේ අවසානයේ ක්ලයිමැක්ස් එක උච්ච ස්ථානයේ කුරුස ගසේ ඉඳලත් යාඥා කරන. ඒ කියන්නේ වේදනාව තුලත් යාඥා. කියන්නේ කිව්වේ යාඥා වේ ජීවිතය life in prayer කියලා කියන්නේ. ඒක මුළුතැන්ගේද, දෙව්මැදුරද, කාර්යාලයේද, වාහනයේද, බස් රථයේද, දුම්රියේද, ක්‍රීඩා පිටියේද, ප්‍රශ්නේද, කරදරයේද, සතුටද, දුකේදීද හැම වෙලේම යාඥාව. යාඥාවේ ජීවිතය. මා පෙර වැඩසටහනක සඳහන් කළා ඔබට මතක ඇති. උදේ පාන්දර 5ට 5 මාට්ට කුණු කරත්තය තල්ලු කරගෙන යන කිතුණුවත් කිතුණු නොවන අය තම තමන්ගේ ආගම සිහි කරනවා. කුණු කරත්තයට වැඳලා පිතා පුත්‍රයා දාලා පාරේ තියෙන තැන් තැන්වල මේ හැම ප්‍රතිමාවක් අසලම නැවතිලා යාඥා කරලා යන සමාජයේ ඊ타මත්ම පහළයයි බොහෝ දෙනෙක් කියන රැකියාවක් කරන පාර අතු ගාන පාරේ ඔබේ මගේ කුණු කසල එකතු කරන මේ පරිසර මිතුරෝ එසේනම් ඊට වඩා ඉගෙන ගත්ත ඊට වඩා ඉහළ දෙයක් කරන ඔබ මම කොතන සිටිය යුතුද? කොපමණ යාඥාව තුළ ස්වාමීන් වහන්සේට ස්තුතියි කියන්නට ඕනිද? කොපමණ යාඥාව තුළ භාවනාවකට යන්න ඕනද? කොපමණ යාඥාව තුළ ස්වාමීන් වහන්සේගේ කැමැත්තට එකඟ වෙන්න ඕනිද? එහෙනම් කුරුස ගසේදී ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ උච්චතම යාඥාව ඔප්පු කරලා කියනවා අබ්බා පියාණෙනි වේදනාත්මකයි දරා ගන්න අමාරුයි නමුත් ඔබගේ කැමැත්ත සිදු වෙන්න. මල්ලුවේනේ අත්දැකීම කුරුස ගසට ගේනවා. මේ මල්ලුවේනේ අත්දැකීම ඔබට මට බොහෝ වෙලාවට තියෙනවා. ඔබ මගේ ජීවිතේ කවදා හරි කොතන හරි මේ මල්ලුවේනේ අත්දැකීමට යන්නටම වෙනවා. ඒ තමයි මගේ කැමැත්තයි දේව කැමැත්තයි එකට එකතු නොවන තැන. මගේ සැලස්මයි දේව සැලස්මයි එකට යන්නේ නැති තැන. මල්ලුවේනේ අත්දැකීම. මං කැමති මේ දෙයටයි මගේ සැලස්ම මෙයයි. ස්වාමීන් වහන්සේ කියනවා නැහැ ඒක නෙමෙයි මගේ කැමැත්ත. ඒක නෙමෙයි මගේ සැලස්ම. මෙන්න මෙතනදී මේ මල්ලුවේනේ අත්දැකීමට ඇතුළු වෙන්න වෙනවා. සමහරවිට ඔබ මේ මල්ලුවේනේ අත්දැකීමට ඇතුළු වුණු කෙනෙක් වෙන්න ඇති දැනටමත්. සමහරවිට මේ දැන් ඉන්නේ මල්ලුවේනේ අත්දැකීමේ වෙන්න ඇති මේ වැඩසටහන තුල ඔබ පර්බුම් නාලිකාව ඔස්සේ එකතු වෙද්දී. එහෙම නැත්නම් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න මල්ලුවේනේ අත්දැකීමට ඇතුළු වෙන්නම වෙනවා. ඔබ කතෝලිකයෙක් නම් ඔබ කිතුරියෙක් නම් මේ මල්ලුවේනේ අත්දැකීම තුළ මගේ කැමැත්තද දේව කැමැත්තද මගේ සැලැස්මද දේව සැලැස්මද කියද්දී ක්‍රිස්තුන් වහන්සේ වගේ මට අමාරුයි මට දරන්න බෑ කියලාත් අන්තිමට කියනවා ඔබගේ කැමැත්ත සිදු වෙන්න. ආදර්ශය කොහෙන්ද? අම්මගේ. ඔබගේ කැමැත්ත සිදු වේවා. ආදර්ශය කොහෙන්ද? තාත්තගෙන්. සිහිනෙන් ප්‍රකාශ කරන් පස්සේ ප්‍රශ්න කළේ නෑ. ඊට දේව අම්මව බාරගත්ත ජොසියතුමා. නිසා ආදර අම්මේ තාත්තේ ඔබේ දරුවාට ඒ ආදර්ශය දෙන්න. යාඥාව තුළ ජීවත් වෙන අම්මෙක් තාත්තෙක් වෙන්න. බොහෝ විට අපි දකින්න දෙයක් දරුවෝ දකින්නේ තාත්තා යාඥා කරනවා. තාත්තලා යාඥා කරනවා හොරෙන්. ලැජ්ජයි. දරුවෝ සමහරට දකින්නේ අම්මා යාඥා කරනවා. යාඥා කරනවා. වැඩිය පේන්න නැහැ. දරුවෝ කොහොමත්ම දකින්නේ අම්මයි තාත්තයි එකතු වෙලා යාඥා කරනවා. බලන්න ඔබ ස්වාමි පුරුෂයා බිරිඳ හැටියට අන්තිමට කවදද දෙන්නම එකතු වෙලා දරුවෝ ඉස්සරහ පිට යාඥා කරේ? සමහරට හොරෙන් යාඥා කරනවා. දරුවෝ දකින්න ඕනේ යාඥා කරන අම්මෙක්, යාඥා කරන තාත්තෙක්, යාඥා කරන ආච්චි කෙනෙක්, සීයා කෙනෙක්, යාඥා කරන අයියෙක් අක්කෙක්. මීසං වාසීන් එහෙම නැත්තම් සදහැවතුන් දකින්න ඕනේ යාඥා කරන පූජා ප්‍රසාදීන් වහන්සේ කෙනෙක්, යාඥා කරන පැවිදි සොයුරෙක් සොයුරියක්. සමහරට අපිත් අනිවාර්යෙන් යාඥා කරනවා පූජා ප්‍රසාදීන් වහන්සේලා, පූජක පැවිදි උතුමන් යාඥා කරනවා. සමහරට බොහෝ වෙලාවට අපේ කාමරේ නැත්තම් තාපසාරාමයේ ඇතුලේ, පැවිදි ආරාමයේ ඇතුලේ යාඥා කරනවා කියලා වීඩියෝ ගත කරලා සමාජ මාධ්‍යයට දාන්න ඕනියෙම නැහැ. ඒ එක්තරාන්තයක්. ඒ වගේම යාඥා කරද්දී සෑමවිටම හැංගෙන්න උමනාවක. කතෝලිකයා කිතුණුවා සදහැවතුන් දකින්නටත් අවශ්‍යයි. මා පෞද්ගලිකව හිතන හැටියට අපේ ගමේ ෆාදර් යාඥා කරනවා.
අපේ ගමේ ශිෂ්ට අපේ ඉස්කෝලේ ශිෂ්ට යාඥා කරන. ඒක අපිට ලොකු හයියක් වෙනවා. මා පෙර සේවය කර කතෝලික පාසලේ අධීරු පියතුමා පාසල් වේලාව තුල හරිම කාර්යබහුලයි. ටිකක් සැරයි. දරුවෝ පිරිමි දරුවොත් එක්ක වැඩ කරනකොට ලේසි නැහැ. මගේ පළමු පත්වීම අනුව මම ගියේ සේවය කරන්නට ඒ පාසලටයි. පොඩි ස්වාමි කෙනෙක්. ලොකු සංඝයක්. අධීරු පියතුමා ප්‍රබල චරිතයක්. නමුත් සමහර දාට මම ටිකක් රෑ වෙලා යාඥා කරන්න ගරු පියතුමාන්ලා වෙනුවෙන් තිබුණු පුංචි චැපල් එකට යද්දී දකින්නවා මේ මහා අධීරු පියතුමා සප්‍රසාද වහන්සේ ඉදිරියේ බිම වාඩි වෙලා පුටුවකත් නෙමෙයි බිම වාඩි වෙලා නැත්තම් දන ගහගෙන පැය ගණනක් යාඥා කරනවා. ඒ මට පෞද්ගලික ලොකු ශක්තියක් වුණා අලුතෙන් පූජා ප්‍රසාදීන් වහන්සේ කෙනෙක් වුණු හැටියට. මේ පියතුමාට පුළුවන්ද මේ විදියට ස්වාමින් වහන්සේ ඉදිරියේ සරෙන්ඩර් සම්පූර්ණ ජීවිතේ බාර දෙන්න. දවස බාර දෙන්න. ඒ වගේම උදේ පාන්දර නැගිටලා ගියොත් නැවත ඒ අධිවරු පියතුමා ඉන්නවා දවස පටන් ගන්නකොටත් සප්‍රසාද වහන්සේ ඉදිරියේ. සමහරට උන්වහන්සේවත් දන්නේ නැතුව ඇති. ඒ දේ මම දැක්කා කියලා. නමුත් ඒක ලොකු ශක්තියක් වුණා. එදා තමයි දැනුනේ. තව කෙනෙක් යාඥා කිරීම තව කෙනෙකුට කොහොමද ශක්තියක් වෙන්නේ? ගමේ පියතුමා යාඥා කරනවා දැකීම, පැවිදි සොයුරියන් එකතු වෙලා යාඥා කරනවා දැකීම ප්‍රශ්න කරදර අභියෝග තුළ ඉන්න ගිහියට කොච්චර ශක්තියක්ද? අම්මා තාත්තා එකතු වෙලා යාඥා කරනවා දැකීම දරුවන්ට කොච්චර ශක්තියක්ද? දරුවෝ එකතු වෙලා යාඥා කරන දැකීම ප්‍රශ්න කරදර වලින් හෙම්බත් වුණු දෙමව්පියන්ට කොච්චර සැනසීමක්ද? ගමේ වැඩිහිටියෝ එකතු වෙලා යාඥා කරනවා දැකීම දේව කැමැත්තට එකඟ වෙන්න දරන්නා වූ උත්සාහය තුළ කොච්චර ශක්තියක්ද? සමහරවිට අපේ දරුවෝ දකින්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා paying parents not praying parents. වතුර බිල ගෙවන එහෙම නැත්නම් ගුවන් විදුලි රූපවාහිනී නඩත්තු වියදම් ගෙවන දුරකථන බිල ගෙවන paying parents not praying යාඥා කරන දෙමව්පියෝ දකින්න නැහැ. මේක ලොකු ආදර්ශයක් වෙනවා. ඒ නිසා මේ තාත්තේ දරුවොත් එකතු කරගෙන යාඥා කරන මල්ලුවේනේ අධ්‍යක්ීම තුළ ඔබේ සැලැස්ම ඔබේ කැමැත්ත දේව සැලැස්මට එකඟ නොවෙද්දි ස්වාමින් වහන්සේ වගේ දේව මෑණියෝ වගේ ජොසේතුමා වගේ ආනා මුනිශ්වරයේ ජෝකිනු මුනිතුමා වගේ අමාරුයි දරා ගන්න බෑ. නමුත් පියාණනි ඔබ වහන්සේගේ කැමැත්ත වේවා කියලා කියන්න පුළුවන් නම් අන්න සැබෑ කිතුණුකම. පහසු නෑ. නමුත් කළ හැකි. සුද්ධවන්තයන්ගේ ජීවිතවල අපි මේක දකිනවා. අපත් සමග ජීවත් වෙන බොහෝ වැඩිහිටියන්ගේ ජීවිත තුළ දකිනවා. නිසා ඔබට මට කියන්න පුළුවන් වේවි. කුරුස ගසේ ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කළ ගීතාවලියේ 22 වන ගීතයේ පළවන වගන්තිය. මාගේ දෙවියනි මාගේ දෙවියනි ඔබ වහන්සේගේ හස්තවලට මාගේ ප්‍රාණය බාර කරමි. ඔබ වහන්සේගේ හස්තවලට මගේ බිරිඳ ස්වාමි පුරුෂයා, මගේ දරුවෝ දෙමව්පියෝ, මගේ රැකියාව ව්‍යාපාරය, මගේ පූජක පැවිදි ජීවිතය, මගේ විවාහ ජීවිතය ඔබ වහන්සේගේ හස්තවලට බාර කරනවා. එහෙම කියන්න නම් ස්වාමින් වහන්සේ ඉදිරියේ දන ගහන්නම වෙනවා. ජේසු පිහිටයි.